මේ සූදානම් වන්නේ දින කීපයකට කලින් අභාවයට පත් වෙච්ච විජිත් රූපසිංහ මැතිතුමා සිහිපත් කළා. එතුමා වෙනුවෙන් පවත්වන 7 දවසේ ධර්මදේශනය පවත්වන්නට තාම එතුමාගේ අවසන් කටයුතු සිද්ධ වුණේ නැහැ. නමුත් මේ රටේ ක්‍රමය අනුව අපිට ඒ අන්තිම ලැබෙන දින වලට තමයි ඒක කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් අවුරුදු 63ක් ආයු වන්දලා මේ රටේ දීර්ඝ කාලයක් ජීවත් වෙච්ච විජිත් රූපසිංහ මහත්මයා හදිසියෙම වගේ අභාවයක් ප්‍රාප්ත වන්නට යෙදුණා. ඉතින් එතුමාගේ අභාවය විනීත රූපසිංහ දයාබර පාර්යාවටත් ඒ වගේම කේසර මිගාර බානුකේ දයාබර පුතුණුන්ටත් බලවත් කම්පාවට හේතුවක්. නමුත් එතුමා ජීවත්ව සිටින කාලේ විශාල සේවයක් මේ රටේ ඉඳන් සිද්ධ කළා. විශේෂයෙන් විහාරස්ථානවලට එතුමා උදව් කළා. හැම මාසෙම වගේ මේ විහාරස්ථානයට අවුරුදු 25ක් 30ක් පමණ කාලයක් මාසික උදව් කළා. ඒ වගේම ලාකුරුණෝ අපේ ආනන්දහාමුදුරන් පන්සලට පවා එතුමා මාසික උදව් කළා. ඒ වගේම ලංකාවේ කරන යහපත් කටයුතු වලදී සමාජික කටයුතු වලදී සියලු දේවල් වලටම උදව් කරා. නිසා එතුමා තාමත්ම වටිනා ජීවිතයක් ගත කළා. හොඳ යහපත් දූ දරුවන් මේ සමාජයට දායාද කරලා තිබෙනවා. ඒ වගේම විනීතා රූපසිංහ මහත්මිය ඉතාමත්ම කරුණාවෙන් යුක්තව මහා සංඝරත්නයට පුදුම ගෞරවකින් භක්තියකින් කටයුතු කරන කාන්තාවක්. ඉතින් අද දවසේ එතුමාගේ 7 වෙනි දවස පිරීම නිමිත්තෙන් පවත්වන මතක ධර්ම දේශනය පවත්වන්නේ හෙට උදෑසන දාණය පිළිගන්වනවා. ඉතින් ඒ වෙනුවෙන් අපි මන් තීරණය කළා විහාරස්ථානයට වැඩ සිටින අපේ ගරුතර නායක හාමුදුරන් වහන්සේ නමකට මෙම ධර්ම දේශනය සිද්ධ කරන්නට ආරාධනා කරන්නට. ඉතින් ඒක අපේ යුතුයකම. මේ පවුල්වල අය විහාරස්ථානයේ වෙනින් ගොඩාක් සේවය කරපු අය, ඒවා වන්දනගේ පවුලේ සියලු දෙනාමත් ඒ විදිහටම ඒ පවුලට සම්බන්ධ වෙච්ච අය, ඒ සියලු දෙනාම ඊටාම වටිනා සේවයන් මේ විහාරස්ථානයේ සිද්ධ කරලා තිබෙනවා. ඉතින් අපි අපේ බලවත් කනගාටුව මේ අවස්ථාවේ විශේෂයෙන් අපේ සංවේගය පළ කරන අතරම අද දවසේ මම මේ අවස්ථාවේ කැමැති තාමත්ම ගෞරවයෙන් යුක්තව පිළිගන්නට අපේ නායක හාමුදුරන් වහන්සේ. උන්වහන්සේ ලංකාවේ සුප්‍රසිද්ධ හාමුදුරන් වහන්සේ නමක්, භික්ෂුන් වහන්සේලා බිහි කරන්නට සේවය කරන, ඒ වගේම තාමත්ම වටිනා සේවයක් ලංකාවට සිද්ධ කරන හාමුදුරන් වහන්සේ නමක්. අපි කවුරුත් දන්නවා කොළඹ සම්බුද්ධාලෝක විහාරය ලේක් හවුස් ආයතනයේ ළඟ තිබෙන උන්වහන්සේගේ ගරුතර නායක හාමුදුරන් වහන්සේ අපවත් උනේ කොටින් ත්‍ස්තවාදීන්ගේ බෝම්බයකින් විතාරන්දෙනී චන්දජෝති නායක හාමුදුරන් වහන්සේ. ඉතින් උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් වහන්සේ හැටියට ඉත්තදෙමළියේ ඉන්දසර නායක හාමුදුරන් වහන්සේ අද දවසේ මේ ධර්ම දේශනාව කිරීමට අපි ආරාධනය කළා. විශේෂයෙන් මේ ධර්ම දේශනාව පවත්වන්නට ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට, එතුමාණන්ට පින් අනුමෝදන් කරන්නට, විජිත් රූපසිංහ මැතිතුමාණන්ට පින් අනුමෝදන් කරන්නට ඒ කටයුතු අද දවසේ සිද්ධ කරන්නටයි මේ සූදානම් වන්නේ. ඉතින් අපේ නායක හාමුදුරන් වහන්සේ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති හාමුදුරන් වහන්සේ හැටියට, ඒ වගේම තායිවානයේ සිංගප්පූරුවේ උන්වහන්සේ ඉංග්‍රීසි භාෂාවෙන් ධර්මය උගන්වන්න කටයුතු කරන හාමුදුරන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ හදිසියේ අපේ මුණුගැස්සේ ඥානසර නායක හාමුදුරන් වහන්සේගේ දවස් 49 දාණයට වැඩම කරපු අවස්ථාවේ අද මෙම ධර්ම දේශනාව සිද්ධ කරන්නට බාරගත්තා. අපි උන්වහන්සේටත් මේ අවස්ථාවේ අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් මෙම ධර්ම දේශනාව පවත්වන්නට කියලා ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි
Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Panatipata veramani sikkhapadang samadhiyami Adinādāna veramani sikkhapadang samadhiyami Kāmesu miccācārā veramani sikkhapadang samadhiyami Musāvādā veramani sikkhapadang samadhiyami Surameraya majjapama daṭṭhāna veramani sikkhapadang samadhiyami Samantā cakkavālesu atrā gaccantu devata Saddhammang munirājassa sunantu sagga mukadang Dhammasavana kālo ayam badanta Dhammasavana kālo ayam badanta Dhammasavana kālo ayam badanta Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Sabbe sattā marissanti maranang tanni jīvitaṃ Yatā kammang gamissanti puñña pāpa palūpagā Nirayan pāpa kammantā puñña kammāni suggatiṃ Tasmā kariyya kalyānaṃ nicayaṃ samparāyikaṃ Puññāni paralokasmin patittā hunti pāninanti Samvega prāpta श्रद्धावंत कृतवेदी सत्पुरुष පින්වතුනි ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක ඒ වගේම ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගරු කටයුතු අපේ හිතවත් පරවැහැර චන්දරතන නායක හාමුදුරුවන් වහන්සේ අද දින මේ සිදු කරනු ලබන ධර්ම දේශනයට අපට ආරාධනා කරනු ලැබුවා. උන්වහන්සේගේ හිතවත් දායක පවුලක දායක මහත්මයෙක් මිය පරලෝ ගොස් සිටින අවස්ථාවේ එතුමාට පින් අනුමෝදන් කිරීමේ උදාරතර චේතනාවෙන් සිදු කරනු ලබන මේ පින්කමට අපගේ සහභාගීත්වය සහයෝගය ලබා දීම උන්වහන්සේට කරන ගෞරවයක් හැටියට සැලකලා මේ පින්තුන්ගේ ඒ පින්කමට දක්වන සහයෝගයක් හැටියට සැලකලා අපි බොහෝම කැමැත්තෙන් මේ ධර්ම දේශනයට කළ ආරාධනය අපි පිළිගත්තා. උන්වහන්සේටත් අවශ්‍ය කළා
මේ පින් අනුමෝදන් කිරීමේ 7 දවසේ පවත්වනු ලබන මේ ධර්ම දේශනය ඉතාමත්ම උසස් විදියට පවත්වලා ඒ පින් අනුමෝදන් කිරීමේ කාර්යය සිද්ධ කරලා දෙන්නට ඕන කියලා. ඒ අනුව තමයි මේ ධර්ම දේශනය 7 දවසේ පවත්වන මතක ධර්ම දේශනයක් හැටියට පවත්වන්නේ. මේ 7 දවසේ පවත්වන බණවලට මතක බණ කියලා කියනවා. ඒ මතක කියලා කියන්නේ මියගිය කෙනෙකු වෙනුවෙන්ම පවත්වන නිසායි. අපි මතං උද්දිස්සං යම් පවත්තේ තිතම් මතකං කියලයි විග්‍රහ කරලා තිබෙන්නේ. මියගිය කෙනෙක් වෙනුවෙන් විශේෂයෙන් පූජා කරන වස්ත්‍රයට අපි කියනවා මතක වස්ත්‍රය කියලා. මියගිය කෙනෙක් වෙනුවෙන් දෙන දාණයට අපි කියනවා මතක දාණය කියලා. මියගිය කෙනෙක් වෙනුවෙන් කියවන බණට කියනවා මතක බණ කියලා. මේ විදියට මියගිය කෙනෙක් වෙනුවෙන්ම සිදු කරනු ලබන ධර්ම දේශනයක්. මේ ධර්ම දේශනය ඒ නිසා මේ ධර්ම දේශනය හඳුන්වනවා විශේෂ නමකින් මතක බණක් කියලා හිත. ඉතින් මතක බණක් හැටියට ධර්ම දේශනයක් පවත්වනකොට විශේෂයෙන් ඉතින් මරණය ගැන තමයි කතා බහ කරනු ලබන්නේ. ඒ නිසා මමත් අද මේ ධර්ම දේශනය සඳහා මාතෘකා කළේ මේ මරණයට සම්බන්ධ ගාථා ධර්මයක්. සබ්බේ සත්තා මරිස්සන්ති කියලා. සියලුම සත්වයෝ මැරෙති කියලා විග්‍රහ කෙරෙන්නේ. මේ බණ උන්වහන්සේ බුදුහාමුදුරුවෝ එදා දේශනා කළේ යම් හේතුවක් අනුවයි. හැම වෙලාවෙම බුදුහාමුදුරුවෝ බණක් කියන්නේ යම්කිසි කාරණයක් මුල් කරගෙන. මේ ධර්ම දේශනාවත් කළේ කාරණයක් මුල් කරගෙන. ඒ කරුණ තමයි කුසල් මහරජුරුවෝ. කුසල් මහරජුරුවෝ කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ බොහොම සමීපව ආශ්‍රය කළ කෙනෙක්. කෝසල රාජධානියේ රජතුමා. එතුමා ශාක්‍ය වංශිකේ. බුදුහාමුදුරුවන්ට සමාන වයසක් තිබිච්ච කෙනෙක්. ඒ බුදුහාමුදුරන්ට තියෙන ඥාතිත්වයත් ශාක්‍ය වංශිකව වීමත් සමාන වයස් වීමත් නිසා කුසල රජු බොහෝම ආඩම්බරයෙන් බුදුහාමුදුරුවෝ මිත්‍රයෙක් වගේ ආශ්‍රය කළා. දිනපතා වගේ පන්සලට ගියා. ජේතවනාරාමයට. ගිහිලා කතා බහ කර කර නිරන්තරයෙන් හිටියා. කෝසල රජුරුවත් එක්ක සාකච්ඡා වෙච්ච දේවල් සංයුත්ත නිකායේ තියෙන කෝසල සංයුක්තය කියලා වෙනමම කොටසක්. ඉතින් මේ කුසල රජතුමා එක දවසක් අවේලාවේ බොහොම කඩි මුඩියේ හදිසියේ වගේ අපිලිවෙලකට ඇඳිවත උනමින් හඳිමින් විහාරස්ථානයට දුවගෙන ආවා. බුදුහාමුදුරුවෝ ඇහුවා ඇයි මහරජ මේ අවේලාවේ බොහොම කඩි මුඩියේ හදිසියේ? කුසල රජතුමා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට දරා ගන්න බැරි දුකක් ඇති වුණා. මොකද්ද? මගේ ආච්චි අම්මා අවුරුදු 100ක් වයසයි. අද මගේ ආච්චි අම්මා මරණයටපත් වුණා. මේ රටේ රජුරෝ මම. මේ රටේ රජුරෝ වෙන මට ඉන්නවා දක්ෂ වෛද්‍යවරු. හොඳ දක්ෂ වෛද්‍යවරු ඉන්නවා. ඒ වගේම මට ඕනතරම් සල්ලි තියෙනවා. වියදම් කරන්න ඕනතරම් ධනය තියෙනවා. ඒ වගේම මට ඉන්නවා පිරිස උපස්ථාන කරන්න. බලා කියා ගන්න. මේ මොනවාක්වත් අඩුපාඩුවක් නැතුව ඉන්න මට මගේ ආච්චි බැරුණා මට මරණයෙන් නිදහස් කරගන්න. බේරගන්න මට බැරි වුණා. ආච්චි මට දුක මේ දක්ෂ වෛද්‍යවරු ඉඳෙද්දි සල්ලි තියෙද්දි රැක බලා ගන්න කට්ටිය ඉඳෙද්දි මේ මගේ ආච්චි නැති වුණා. ඒකයි මට හරි වේදනාව කියලා
බුදුහාමුදුරන්ට මේ ඒ සිද්ධිය සැලකලා ප්‍රකාශ කළා. අනේ ඒ වෙලාවේ තමයි බුදුහාමුදුරු දේශනා කළේ මහරජේ ඔබේ ආච්චියම්ම විතරක් නෙවෙයි සබ්බේ සත්තා මරිස්සන්ති. සියලුම සත්වයෝ මැරෙනවා. ඇයි මැරෙන්නේ? මරණං තන්හි ජීවිතං. මේ ජීවත් වන හැම සත්වයෙක්ම ජීවත් වෙන්නේ මරණය කියන ස්වභාවය කෙලවර කොටගෙනයි. මරණං තන්හි ජීවිතං. ඉතින් මැරෙන සත්වයන්ට මොකද වෙන්නේ? යතා කම්මං ගමිස්සන්ති. ඒ අය නැවත ඉපදෙනවා ඒ අය විසින් කරගෙන තිබෙන කුසල කර්ම වලට අනුව. කොහෙද? නිරයන් පාප කම්මන්ත. පව්කම් කරලා තියෙනවා නම් ඒ අය නිරයටයි යන්නේ. පුඤ්ඤ කම්මානි සුග්ගති. පින්කම් කරලා තියෙනවා නම් ඒ අය යන්නේ සුගතියටයි. ඒ නිසා මනුෂ්‍යව හැටියට තස්මා කරෙය්‍ය කල්යාණං හොඳ දේවල් කරන්න. පුඤ්ඤානි පරලෝකස්මින් පින් කියන දේවල් පරලොවට පතිට්ඨා හොන්ති පානිනම් මිනිසුන්ට පිහිට පිණිස පවතිනවා. වෙන ඕක තමයි බුදුහාමුදුරුවෝ එදා මේ කුසල රජතුමාට දේශනා කරපු ධර්මය. දැන් මේක අපට මෙපමණකින් තේරෙනවා අඩුයි. අපි ටික ටික බලන්න ඕන මේක. සබ්බේ සත්තා මරිස්සන්ති. සබ්බේ සත්තා කියලා කියන සියලුම සත්වෝ කියලා කියන්නේ කවුද? සබ්බේ සත්තා කියවම කවුද මේ සත්වෝ? සියලුම සත්වෝ. ඉතින් බුදුහාමුදුරුවෝ විග්‍රහ කරනවා මේ සියලුම සත්වෝ කියන අය විවිධ විදියට. කරණීයමෙත සූත්‍රයේමත් මේ සත්ව විග්‍රහයක් තියෙනවා. අපිට උගන්වනවා මෛත්‍රී කරන්න කියලා. දීගාවායි මහන්තාව මජ්ක්‍ධිමා රස කානුක තූලා කියලා එක විග්‍රහයක් සත්වයෝගේ ස්වභාවය අනුව. තව තැනක තියෙනවා මේ සත්වයෝ අභිධර්මයේ තියෙනවා. මේ සත්වයෝ කොටස් කරලා සත්වයෝ මේ ලෝකයට ඉපදෙන ක්‍රමය අනුව. අර ඒක පරිපූර්ණ විග්‍රහයක්. ඒ ක්‍රමයට අනුව සත්වයෝ මේ ලෝකයට ඉපදෙනවා ක්‍රම 4කට. එක ක්‍රමයක් තමයි ජලා බුජ කියලා හඳුන්වනවා. සත්වයේ ඉපදෙන එක ක්‍රමයක් ජලා බුජ. ඒ කියන්නේ මව් කුසක සත්වයේ පිළිසිඳ ගන්නවා. මව් කුසක පිළිසිඳගෙන ඒ මව් කුස තුල කලක් වැඩෙනවා, පෝෂණය වෙනවා. පෝෂණය වෙලා ඊට පස්සේ සත්වයේ හැටියට මෙලොවට මව් කුසෙන් බිහි වෙනවා. අපි මිනිස්සුયો ඔය බල්ලෝ බලල් ආදී වශයෙන් ක්ෂීරපාය සත්වයෝ එහෙමයි බිහි වෙන්නේ. මව් කුසක පිළිසිඳගෙන එහි වැඩිලා පෝෂණය වෙලා ඉපදෙන සත්වයෝ. ඒ සත්වයෝ හඳුන්වනවා ජලා බුජ කියලා. තව සත්ව කොටසක් ඉන්නවා අණ්ඩජ කියලා. ඒ සත්වයෝ මව් කුසෙන් බිහි වෙන්නේ බිත්තරයක් හැටියට. බිත්තරයක් හැටියට ඉපදෙලා මේ ලෝක බිත්තරය තුල පෝෂණය වෙනවා. බිත්තරය තුල පෝෂණය වෙලා ඊට පස්සේ ඉපදෙනවා සත්වයෙක් හැටියට. ඒ සත්වයෝ පක්ෂීන් ආදී උරග වර්ගයේ සත්වයෝ. ඒ සත්වයන් අපි හඳුන්වනවා අණ්ඩජ කියලා. මේ කොටස් දෙකට අමතරව තව සත්ව කොටසක් ඉපදෙනවා. ඒ සත්වය අපි හඳුන්වනවා සංසේදජ කියලා. යම අපි දැකලා ඇති ඔය පළතුරක් එහෙම අඹ ගෙඩියක් ඉදුණු අඹ ගෙඩියක් අපි පාවිච්චි කරන්නේ නැතුව නිකන් තිබුණොත් එහෙම කුණු වෙනවා. සත්වය හැදෙනවා. කිරියක්ටියක් වගේ එකක් පාවිච්චි කරන්න නැතුව තිබුණොත් මේ ඒකේ පණුව හැදෙනවා. ඉතින් මේ කොහොමද මේ පණුව හැදෙන්නේ? මේ පණුව හැදෙන්නේ අර දේහි අපිරිසිදු තත්වය වර්ධනය වෙලා බැක්ටීරියා වල
රසායනික ක්‍රියාත්මක වෙලා ඇතිවන තත්ත්වයෙන් හැදෙනවා සත්වයෝ. ඒ පණුව ආදී සත්වයෝ, ඒ සත්වයෝ අපි හඳුන්වනවා සංසේදජ කියලා. ඒ ඔය ක්‍රම තුනට අමතරව තව ක්‍රමයක් තියෙනවා සත්වෝ ඉපදෙන අය. ඒ සත්වෝ ඉපදෙන අයට අපි කියනවා ඕපපාතික කියලා. ඒ ඕපපාතික කියන ගණයට, ඒ කොටසට අයිති වෙන්නේ අපේ ධර්මයේ ඉගැන්වෙනවා දෙවිවරු, භූතයෝ, ප්‍රේතයෝ, පිසාචයෝ ආදී වශයෙන් ඉපදෙන සත්වයෝ. ඒ සත්වයෝ අර විදියට මව් කුසක නැත්නම් බිත්තරයක පෝෂණය වෙලා නෙවෙයි, අපිරිසිදු තැන්වල බැක්ටීරියාවල වර්ධනය වීමකින් නෙවෙයි. ඒ සත්වයෝ උන්හිටි ගමන් පහළ වෙනවා. ඒ දෙවිවරු ආදී අය ඕපපාතිකයි. මෙන්න මේ කියනු ලබන ජලාඹුජ, අන්දජ, සංසේදජ, ඕපපාතික කියන ක්‍රම හතරට ඉපදෙන සත්වයෝ තමයි මේ ලෝකයේ, මේ විශ්වයේ ඉන්නේ. ඒට අමතර ක්‍රමයකට ඉපදෙන සත්වයෝ මේ ලෝකේ හඳුනගන්නේ නැහැ. හඳුනාගෙනත් නැහැ. අන්න ඒ කියනු ලබන සත්වයන්ට තමයි බුදුහාමුදුරුවෝ සඳහන් කළේ සබ්බේ සත්තා කියලා. මේ සියලුම සත්වයන්ගේ ස්වභාවය තමයි මැරෙති. මේ කියන හැම සත්වයක්ම මැරෙනවා. ස්වභාවය, ඒ සත්වයෝ දවසක මැරෙනවා. ඒ මැරෙන්නේ කොහොමද කියන එක බුදුහාමුදුරුවෝ ඊළඟට විග්‍රහ කරනවා. සබ්බේ සත්තා මරිස්සන්ති, මැරෙන්නේ කොහොමද කියලා. එතන බුදුහාමුදුරුවෝ ක්‍රම හතරක් පෙන්නලා තියෙනවා මේ ධර්මයේ. එක ක්‍රමයක් තමයි ආයුක්ඛය මරණය කියලා හිතේ. ඒ ආයුක්ඛය මරණය කියලා කියන්නේ මේ ලෝකයට ඉපදෙන සෑම සත්ව වර්ගයකටම ජීවත් විය හැකි ආයුෂ ප්‍රමාණයක් තිබෙනවා, ලයිෆ් ස්පෑන් එකක් තිබෙනවා. විවිධයි. මනුෂ්‍යයන්ට වෙනමයි, පක්ෂීන්ට වෙනමයි, අනෙක් උරගයන්ට වෙනමයි ආදී වශයෙන් සත්වයන්ට ජීවත් විය හැකි කාල පරාසයක් තිබෙනවා. ඒ ආයුෂ, උපරිම ආයුෂය ජීවත් වුණත් මේ සත්වය මැරෙනවා. ඒ උපරිම ආයුෂය කියන එක ඉක්මවා යන්න බෑ. සාමාන්‍ය ඒ කාලේ පිළිගත්ත මිනිස්යන්ට ආයුෂ අවුරුදු 120ක් කියලා. ඒක තමයි උපරිම ආයුෂ කියන්නේ. නමුත් ඒවා අවුරුදු අඩු වෙලා අවුරුදු 100ක් කියලා කියනවා. අවුරුදු 90ක් කියලා කියනවා. ඉතින් ওই විදිහට විවිධ පිළිගැනීම් තිබෙනවා. ඉතින් අන්න ඒ ආයුෂ ප්‍රමාණය ජීවත් වෙලා මැරෙනවා නම් ඒකට කියනවා ආයුක්ඛය මරණය කියලා. ඒ ආයුෂ ඉක්මවා ජීවත් වෙන්න බැහැ, මැරෙනවාමයි. ඒ වගේම තව මරණයට පත්වෙන ක්‍රමයක් තිබෙනවා කම්මක්ඛය නැත්නම් පුඤ්ඤක්ඛය කියලා මරණයක්. ඒ පුඤ්ඤක්ඛය නැත්නම් කම්මක්ඛය මරණය කියලා කියන්නේ මේ ලෝකයට ඉපදෙන අපි සෑම කෙනෙක්ම ඉපදෙන්නේ යම්කිසි කර්ම ශක්තියක් ඇතුවයි. ඒක තමයි පුබ්බේච්ඡකත පුඤ්ඤතා කියලා අපි හඳුන්වනවා. පෙර කරන ලද පින් ඇති බව කියන එක. මෙලොවට ඉපදෙන්නේ පෙර කරන ලද කර්මයක විපාකයක් හැටියට ඒ කර්ම ශක්තියක් ඇතුවයි. පුණ්‍ය ශක්තියක් ඇතුවයි. ඒ පුණ්‍ය ශක්තිය තිබෙන තාක්කල් ජීවත් වෙන්න පුළුවන්. ඒක ඉවර වුණාම ආයශ තිබුණයි කියලා නෑ, මැරෙනවා. ඒකට අපි කියනවා කම්මක්ඛය මරණය කියලා. හරියට මේ අපේ ජීවිතයේ දැල් වෙන පොල් තෙල් පහනක් වගේ. දැන් පොල් තෙල් පහන දැල් වෙන්න අවශ්‍ය කරන්නේ මොනවද? තිරයයි තෙලුයි කියන දෙකනේ. තිරයයි තෙලුයි කියන දෙක අවශ්‍යයි. ඉටිපන්දමක් දැල් වෙන්න ඒ ඉටි ටිකයි තිරයයි කියන එක දෙක අවශ්‍යයි. මේ දැල් වෙන පොල් තෙල් පහන තිරය හරියට ආයුෂ වගේ.
තෙල් ටික හරියට කර්මය පින වගේ ඒ ඉන්ධන වගේ තිරයට දෙන ශක්තිය තමයි තෙල්. ඒ වගේම ජීවත් වෙන ආයුෂයට දෙන ශක්තිය තමයි පින. ඉතින් මේ පහන නිවෙන්න පුළුවන් තිරය අවසන් වෙලා. තිරය අවසන් වෙලා නිවෙන පහන හරියට ආයුක්ඛය මරණය වගේ. මේ පහන එහෙම නැත්තම් නිවෙන්න පුළුවන් තෙල් ඉවර වෙලා. ඒ තෙල් ඉවර වෙලා තියෙන පහන හරියට කම්මක්ඛය මරණය වගේ, පුඤ්ඤක්ඛය මරණය වගේ. එතකොට තවත් ක්‍රමයක් තිබෙනවා මරණය සිද්ධ වෙන්න. මේ ආයුෂයි පිනයි කියන දෙකම එකට ඉවර වෙන්න පුළුවන්. ඒකට අපි කියනවා උභයක්ඛය මරණය කියලා. ඒ කියන්නේ දැල් වෙන පහන නිවෙන්න පුළුවන් තිරයයි තෙලුයි දෙකම එකට ඉවර වෙලා. ඉබඳු මරණයට අපි කියන උභයක්ඛය මරණය කියලා. ඒ වගේම තවත් ක්‍රමයක් තිබෙනවා මේ පහන නිවෙන්න බාහිර උපද්‍රවයකින්. ඒ කියන්නේ මේ දැල් වෙන පහන ඒක හුලඟක් වැදිලා නිවෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙකුට අතින් ගහලා නිවන්න පුළුවන්. ඒ විදිහටත් නිවන්න පුළුවන්. බාහිර බලපෑමකින් මේ පහන නිවන්න පුළුවන්. ඒ වගේම මේ ලෝකයේ ජීවත් වෙන සත්වයෙකුට ජීවත් වෙන්න ආයුෂ තිබෙනවා. ජීවත් වෙන්න අවශ්‍ය කරන පින තිබෙනවා. නමුත් බාහිර යම්කිසි උපද්‍රවයකින් ඒ ජීවිතය නැති වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට බුදුහාමුදුරුවෝ විග්‍රහ කරනවා මේ මරණය කියන එක ක්‍රම හතරකින් සිදු වෙනවා. ආයුක්ඛය මරණය, ආයුෂ අවසන් වෙලා. කම්මක්ඛය මරණය, පින අවසන් වෙලා. උභයක්ඛය මරණය, ආයුෂයි පිනයි දෙක එකට අවසන් වෙලා. එහෙම නැත්නම් උපච්ඡේදක මරණය, හදිසි අනුතුරකින්, හදිසි බලපෑමකින්, පීඩාවකින් මරණයටපත් වීම කියලා. මෙන්න මේ ක්‍රම හතරෙන් එකකින් තමයි මේ ඉපදෙන සත්වයන්ගේ අභාවය මරණය සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට මරණය සිද්ධ වුණාම ඒ සත්වයන්ට මොකද වෙන්නේ කියන එක ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ආනවා පිළිතුරු දෙනවා. මේ විදිහට මරණයටපත් වෙනවා මේ සත්වය. මොකද වෙන්නේ? මේ සත්වයන් අපි ජීවත් වෙන ඉන්න කාලය තුළ කරනු ලබන ක්‍රියා දෙවර්ගයයි. එකක් තමයි කුසල ක්‍රියා, අනිත් එක තමයි අකුසල ක්‍රියා. ඒ අකුසල ක්‍රියා කළොත් එහෙම පව්කම් කළොත් එහෙම නිරයන් පාප කම්මන්තං. පව්කම් කළොත් එහෙම යය නිරයටයි යන්නේ. පුඤ්ඤ කම්මාන සුගති. පින්කම් කළොත් එහෙම ඒ අය යන්නේ සුගතියටයි. දැන් මෙතන අපට විග්‍රහ කරගත යුතු කරුණු දෙකක් තිබෙනවා. පව්කම් පින්කම් කියන ඒවා කොහොමද කෙරෙන්නේ? එතකොට ඔය නිරය සුගතිය කියලා කියන්නේ මොනවද කියලා හිත. කොහොමද ඒ තැන් වලට යන්නේ කියන එක අපි තියෙන වෙලාවේ හැටියට විග්‍රහ කරගන්න උත්සාහ කරමු. අපි සාමාන්‍ය මිනිසෙක් හැටියට අපි ඉපදිච්ච මොහොතේ ඉඳලා අපි සත්වයක් මෙලොවට බිහි වෙනවා කියලා කියන්නේ කරුණු තුනක් එකතු වෙන්න ඕනේ. නේ? ආලා ඇති නේද? මහා තණ්හා සංඛ්‍ය සූත්‍රයේම තියෙනවා සත්වයක් බිහි වෙන්නේ කොහොමද කියලා කරුණු තුනක් සම්බන්ධ වෙන්න ඕනේ. මාතා උතුනේ හෝති, මාතා පිතුන්නම් සංවාසෝ හෝති, ගන්ධබ්බෝච පච්චුපට්ඨිතෝ හෝති කියලා. මේ කරුණු තුන සම්පූර්ණ වුණොත් තමයි සත්වයක් බිහි වෙන්නේ. ඒතකොට මාතා උතුනුයි හෝති කියලා කියන්නේ මව් කුස පිළියෙල වෙලා තිබෙන්න ඕන සත්වයක් පිළිගන්න. එතකොට ඒ වර්ගයේ ඒ මවගේ වර්ගයේ සත්වයක් පිරිමි සත්වයක් එකතු වෙන්න ඕන. මේ කරුණු දෙක සම්පූර්ණ වුණාට
සත්වයේ බිහි වෙන්නේ නැහැ. තුන්වෙනි කරුණක් තියෙනවා ගන්ධබ්බෝච පච්චුපට්ඨිතෝ හෝති කියලා. ගන්ධබ්බ කියලා කියන්නේ විඥාන ශක්තිය. සත්වයක් මරුණාම ඒ සත්වයාගෙන් ඉවත් වෙන විඥාන ශක්තියට අපි කියනවා ගන්ධබ්බ කියලා කියනවා. අන්න ඒ සිත ඒ විඥානය මව කුසක බැස ගන්නවා. ඒ බැසගත්තට පස්සේ තමයි සත්වයේ හැටියට වර්ධනය වෙන්නේ. මේ බැස ගන්නා වූ සිත විඥානය දිගටම ක්‍රියාත්මක වෙනවා. දිගට ක්‍රියාත්මක වෙනවා. ඒකේ එකින් එකට සම්බන්ධයි. දැන් මේ පැත්ත බැලුවොත් එහෙම මේ මල් සුදු පාට මල් තියෙනවා, කහ පාට මල් තියෙනවා, මල් වල කොළ තියෙනවා, කොළ පාට. අපිට මේව පේනවා. මේ පේන මේ ටික මම අහුවොත් කොහොමද දැක්කේ කියලා කියයි අපි එක සැරේටම දැක්කා කියලා. අපි මේක එක සැරේට දකින්නේ නැහැ ඇත්තටම කියලා. අපි මේක දකින්නේ වෙන වෙනම. සුදු පාට කියන එක දැක්කේ වෙනම. කහ පාට කියන එක දැක්කේ වෙනම. මේ කොළ පාට කියන එක දැක්කේ වෙනම. වෙනම දැක එකට අපට දකින්න බෑ. ඒ අපේ විඥානයේ හැටි. සාමාන්‍යයෙන් අපේ විඥානයේ සිත නිදි. ටිකක් මේක අභිධර්මයේ කරුණක්. අපේ විඥානයේ සිත නිදි. නිදි කියන එකට අපි කියනවා භවංග කියලා. ඒ නිදි සිත නින්දට බාධා වෙනවා. අපි ඒකට කියනවා භවංග චලන කියලා හිත. ඒ නින්දට බාධා වීමෙන් ඒ සිත නැගිටිනවා. අපි ඒකට කියනවා භවංග උපච්ඡේද කියලා. ඊට පස්සේ නින්දෙන් නැගිටිනකොට අපේ පසිදුරන් ඇස කන නාසය දිව ශරීරය කියන ඔක්කොම විවෘතයි. අපි ඒකට කියනවා පංචද්වාර වචන කියලා. අපි දැන් රූපයක් දකිනවනේ. ඒක නිසා ඊට පස්සේ චක්කු විඥාන කියනවා. ඊට පස්සේ තව ඇති වෙන අවස්ථාවක් සම්පටිච්ඡන, සම්තීරණ, වොත්තපන සහ ජවන හතක්. සහ තදාරම්මන දෙක. නැවතත් සිත නිදි. මේක මෙපමණකින් මම හිතනවා සාමාන්‍ය අපි තීරුම් ගන්න සරල උදාහරණයක් බලමු. මිනිහෙක් අඹ ගහක් යට නිදි. අපි ඒක කියනවා භවංග කියලා. මේ නිදි මිනිස්සයාට නින්දට බාධා වෙනවා. අපි ඒකට කියනවා භවංග චලන කියලා. මේ නින්දට බාධා වුණු මිනිස්සයා නැගිටිනවා. අපි ඒකට කියනවා භවංග උපච්ඡේද කියලා. මේ මිනිස්සයා නින්දෙන් නැගිටින්නේ ඔක්කොම ඇස කන නාසය ඉඳුරන් ඔක්කොම අවදි කරගෙන. එහෙම නැත්නම් ඔක්කොම ඇලර්ට් කරගෙන. අපි ඒකට කියනවා පංචද්වාර වචන කියලා. ඔහු ඇහෙන් යමක් දකිනවා. අපි ඒක නිසා කියනවා චක්කු විඥාන. ඒ කහ පාට යමක් අපි ඒකට කියනවා සම්තීරණ කියලා. කහ පාට දේ අතට ගන්නවා. අපි ඒකට කියනවා සම්පටිච්ඡන. ඉදුණු අඹය සතුන් කාලා නැහැ. පරමෝ කාලා නැහැ. හොඳයි. ඒකට අපි කියනවා වොත්තපන කියලා. ඊට පස්සේ මේ අඹය කනවා. රස කර කනවා. අපි ඒකට කියනවා ජවන කියලා. ජවන 7ක් රස කර කෑම ජවන 7ක් ගමන් කරනවා. අඹය බොහොම හොඳයි. තවත් නැත්තම් කොච්චර හොඳද? මේ අඹේ රස Taman ධාරණය කරගන්නවා, රෙජිස්ටර් කරගන්නවා. අපි ඒකට කියනවා තදාරම්මන දෙකක්. නැවතත් මිනිහා නිදි සිත භවංගගත වුණා. ඔන්න ඔය විදියට 17ක් ක්ෂණ ගමන් කරනවා මේ සුදු පාට කියන එක දැක ගන්න. ඒ 17 ගමන් කළේ නැත්නම් සුදු පාට කියන එක දැක ගන්න බෑ.
ඊළඟට කහ පාට කියන දැක ගන්නත් ওই 17 ගමන් කරනවා. කොළ පාට කියන දැක ගන්නත් 17 ගමන් කරනවා. ඒ ගමන් කරේ නැත්තම් අපිට ඒක එහෙම දැනගන්න බෑ. ඈත පේනවා ලණුවක්. ලණුවක්ද සතෙක්ද නැත්තම් වෙන මොනවද අපිට සැකයි. ඇයි අර 17 ගමන් කළේ නැහැ. ඒ සැකේ ඇති වෙන්නේ ඒ නිසා. මෙන්න මේ විදිහට සිත ගමන් කරනවා. මේ විදිහට එක සැරේට පේන්නේ මේ සිතේ ගමන් කරන වේගය නිසා. අපේ සිත මේ විඥාණය දැන් ඔබ වාඩි වෙලා ඉන්න අතරතුර මොනතරම්නම් සිතුවිලි එන්නේ නැද්ද? විවිධ දේවල් කල්පනා වෙන්න ඇති. තාත්තගේ දේහය ගැන කල්පනා වෙන්න ඇති. ඉන්න හැටි ගැන කල්පනා වෙන්න ඇති. මේ බණ ඇහුවට ශරීරයේ විතර නමුත් සිත යන්න ඇති. එක එක තැන්වල. ඒ යන්නේ වේගෙන් ගමන් කරනවා. සිතේ වේගය තප්පර එකකට කිලෝමීටර 1.16 කිලෝවම වේගයෙන් තරම් සමානයි කියලා කියනවා. මනෝවිද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා තප්පර එකකට මනසේ ගමන් කිරීමේ වේගය කිලෝමීටර 1.16ක වේගයක් කියලා. සාමාන්‍යයෙන් මැනලා තියෙනවා. ඒකට හිතා ගන්න පුළුවන් ද මොනතරම් වේගයක්ද කියලා. අන්න ඉබඳු වේගයකින් අපේ මනස ගමන් කරන නිසා තමයි මේ ඔක්කොම එක සැරේට පේන්නේ. මේ ඔක්කොම එක සැරේට පේන්නේ ඒ නිසා. අපිට හිතා ගන්න බැරි වේගකින් යන්නේ. අන්න එහෙම ගමන් කරන මේ චිත්ත ධාරාව මේ විදිහට දිගට ගමන් කරලා අවසානෙට ඔය මතුවෙනවා විඥානයක්. අවසානෙට අපි ඒ විඥාණයට කියනවා චුති විචිත්තය කියලා. මේ විදිහට අපි ජීවත් වෙලා අවසානයට පහළ වෙන විඥාණයට කියන චුති චිත්තය කියලා. මේ චුති චිත්තයට ජවන වලට අරමුණු වෙනවා. අර මිනිහා අඹ ගෙඩි එකක් දී ජවන වලට අඹ රසය අරමුණු වුණා වගේ චුති චිත්තයට අරමුණු වෙනවා. ඒ අරමුණු වෙන්නේ මොනවද? අපි කරපු දේවල්. අපි කරපු දේවල් තමයි අරමුණු වෙන්නේ ඒ චුති චිත්තයට. අපි කරපු දේවල් මොනවද? අපි කරපු දේවල් තියෙනවා වර්ග 4ක්. එකක් තමයි අපි කියන්නේ ගරුක කර්ම කියලා. ගරුක කර්ම කියලා කියන්නේ අපේ සිතට තදින්ම වැදිච්ච කර්මයක්. ක්‍රියාවක්. ඒක මන පුතේ නම් තියෙනවා නරකේවට පංචානන්තරය කර්ම කියලා එක. හොඳ කර්ම වලට තියෙනවා අභිඥා සමාපatti ධ්‍යාන සමාපatti හොඳ ඒවට. නමුත් ඒවට අමතරව අපි ගරුක කර්ම කියලා කියන්නේ අපේ ජීවිතවල ලෙහෙසියෙන් අමතක නොවන අමතක කරන්න බැරි හිතට තදින් වෙදිච්ච ක්‍රියාවක්. ඒක නරකක් වෙන්නත් පුළුවන් හොඳක් වෙන්නත් පුළුවන්. හැමෝගෙම ජීවිතවල තියෙනවා. හිත යට තියෙනවා. සමහරක් වෙලාවට කෙනෙක් කරපු බරපතල වැරද්දක් ලෝකයා දන්නේ නැහැ. සමාජය දන්නේ නැහැ. නීතිය දන්නේ නැහැ. නීතියෙන් අපට දනුවන් ලැබුණෙත් නැහැ. සමාජයෙන් කවුරුත් ඒක දන්නේ අපට කිසි හානියකුත් නැහැ. නමුත් පුජ්‍යලයා දන්නවා. තමන්ගේ හදවතේ ඒක තියෙනවා. අන්න ඒ වගේ දේවල් ඉලිප්පි හිතේ තියෙනවා. අමතක වෙන්නේ නැහැ. හැම වෙලාවෙම හිතට එනවා. අන්න ඒ බඳු කර්මයක්, ගරුක කර්මයක් අර චුති චිත්තයට එන්න පුළුවන්. හොඳ එකක් ආවොත් නරක තැනක හොඳ එකක් ආවොත් හොඳ තැනක ඉපදෙනවා. නරක එකක් ආවොත් නරක තැනක ඉපදෙනවා. ඒ චුති චිත්තේ අපිට මේ ගරුක කර්මයක් නැහැ කෙනෙකුගේ ජීවිතේ. එහෙමනම් ඊළඟට අරමුණු වෙනවා අර චුති චිත්තයට ආචින්න කර්ම කියලා වර්ගයක් තියෙනවා. ආචින්න කර්ම කියලා කියන්නේ ජීවිතයට ජීර්ණය වෙච්ච කර්ම තියෙනවා. කෙනෙකු දිනපතා කරන දේවල්.
දැන් කෙනෙක් දිනපතා උදේට බුදුන් වඳිනවා. ඇන්දෑවට බුදුන් වඳිනවා. ඒ දිනපතා කරනු ලබන මේ ක්‍රියාව ඔහුගේ ජීවිතයට බද්ධ වෙලා තියෙන්නේ. ජීර්ණය වෙලා තියෙන්නේ. අන්න එබඳු ක්‍රියාවක් අර චුතිචිත්තේ අර යවනවලට අරමුණු වෙන්න පුළුවන්. එහෙම අරමුණු වුණාම ඊළඟ භවය ලැබෙන්නේ අන්න අර අරමුණට අනුවයි. ඒ ආචින්න කර්මත් නැත්නම් අපි තව කර්ම වර්ගයක් තියෙනවා කටත්තා කර්ම කියලා වර්ගයක්. මේ කටත්තා කර්ම කියලා කියන්නේ අපි බලාපොරොත්තුවක් නැතුව හදිසිය කරපු ක්‍රියාවක් කර්ම. කුසලක් තියෙන්න පුළුවන් අකුසලක් තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට කියනවා දැන් අපි ලංකාවේ නම් දැන් මෙහෙ නම් එහෙම මේ හිඟන අය නැහැ නේද? එහෙම යදින අය ඉන්නවා තනියම වල නේද? ඉන්නවා. මම ඇත්ති වැඩි නෑ. දැන් ලංකාවේ නම් අපි හිතමු ඕනේ දැන් කෙනෙක් රැකියාවට යනවා. නෝනා කෙනෙක් රැකියාවට යනවා. Tamanta කන්න කෑම පාසලෙත් හදාගෙන බස් එකෙන් ගිහලා බස් එකේ බැහැලා දැන් කාර්යාලයට යනවා පයින්. යනකොට ඔන්න මගදී ඉඳලා මිනිස්සෙක් අනේ නෝනා බඩකිනී කණ්ඩ දෙන්න යමක් කියලා කියනවා. අන්න තමන්ට කන්නගෙන යන කෑම පැකට් එක අර පුජලයට දෙනවා. අර බලාපොරොත්තු වෙන්නේ නැතුව කරගත්ත පින්කම. අර සැලසුම් කරලා කරගත්ත පින්කම නෙවෙයි. හදිසියේ කරගන්න පින්කම. අන්න ඒ වගේ ක්‍රියාවට අපි කියනවා කටත්තා කර්ම කියලා හිත. අර ආචින්න කර්මයක් එහෙම ආවේ නැත්තම් අර චුතිචිත්තයට මේ වගේ කටත්තා කර්මයක් එන්න පුළුවන්. අන්න ඒ අනුව ආපු කුසලය හරි අකුසලය හරි ඒ අනුව ඔහුගේ ඊළඟ භවයේ ඉපදෙනවා. එහෙමත් නැත්නම් තව කර්ම වර්ගයක් තියෙනවා ආසන්න කර්ම කියලා හිත. ඒ ආසන්න කර්ම කියලා කියන්නේ මැරෙන්න ඔන්න මෙන්න කියලා හදන වෙලාවේ සිතට අරමුණු වන කර්ම. මැරෙන්න ඔන්න මෙන්න කියලා හදන වෙලාවේ සිතට අරමුණු වෙන කර්ම තියෙනවා. ඒවට අපි කියනවා ආසන්න කර්ම. සාමාන්‍යයෙන් අපේ ලංකාවේ ගම්වල නම් අපි ඔය මැරෙන හදන අයට ඒ ඔය ආසන්න බණ කියවනවා හාමුදුරු ගෙදරට ගෙනහල්ලා. එහෙමත් නැත්නම් සමහරක් වෙලාවලදී මේ බුදු පින්තූර පෙන්නනවා මැරෙන හදන කෙනාට. එහෙම නැත්නම් පිරිත් කැසට් එකක් දානවා පිරිත් ඇහෙන්න. එහෙම නැත්නම් ඒ පුජ්‍යලයා කරපු හොඳ දේවල් සිහිපත් කරනවා. ආච්චිට මතකද ආච්චි අපිත් එක්ක අනුරාධපුරේ ගිහලා සිරිමා බෝධීන් වහන්සේ වැන්දා අටපිළිවෙල පූජා කළා මතකයි නේද කියලා අර එහෙම කරපු පින්කම් සිහිපත් කරවනවා. යන්නේ ඒව තමයි ආසන්න කර්ම කියලා හඳුන්වන්නේ. මෙන්න මේ කියනු ලබන ක්‍රම හතර කියන්නේ ගරුක කර්මයක් හරි නැත්නම් ආචින්න කර්මයක් හරි එහෙම නැත්නම් කටත්තා කර්මයක් හරි නැත්නම් ආසන්න කර්මයක් හරි අර චුතිචිත්තයට අරමුණු වුණාම ඒ අරමුණ අනුව තමයි ඊළඟ භවය ලබන්නේ. උපති ලබන්නේ. ඊළඟ භවය කියලා කියන්නේ කොහේද? බුදුදහමට අනුව අපි සත්වයෙන් මරුණාම ඉපදෙන තැන් තියෙනවා 31ක්. 31 පොළක් තිබෙනවා. අපි මරුණාට පස්සේ ඉපදෙන තැන්. මේ 31 පොළ හරියට නිකන් හිතාගන්න තට්ටු 31ක බිල්ඩින් එකක් වගේ කියලා. තට්ටු 31ක බිල්ඩින් එකක් වගේ කියලා මේ ඉපදෙන ලෝක ස්ථාන 31ක් තියෙනවා. අපි මේ මනුෂ්‍ය ලෝකයේ කියන එක තියෙන පස්වෙනි තට්ටුව 5. මේ පස්වෙනි තට්ටුවෙන් පල්ලෙහා තියෙනවා තට්ටු 4ක් අපි ඒකට කියනවා සතර අපාය කියලා. නරක තිරිසන් പ്രേත අසුර කියලා හිත. සතර අපායත් තියෙන මේ මනුෂ්‍ය ලෝකෙන් පල්ලෙහා. මනුෂ්‍ය ලෝකෙට ඉහළ තියෙනවා සදිව්‍ය ලෝකයේ කියලා දිව්‍ය ලෝක 6ක්.
එතකොට මේ දිව්‍ය ලෝක 6යි මනුෂ්‍ය ලෝකයයි නරකාදී අපාය 4යි මේ ඔක්කොම ටික හඳුන්වන්නේ කාම ලෝක කියලා හැටි. එතකොට මේ දිව්‍ය ලෝක 6න් ඉහළ තියෙනවා බ්‍රහ්ම ලෝක. ඒ බ්‍රහ්ම ලෝක කියලා කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝක. රූපාවචර ධ්‍යාන ලැබපු අය. ධ්‍යාන වර්ග අහලා ඇතිනේ පඨම ඥාන, ද්විතීය ඥාන, තෘතීය ඥාන, චතුර්ථ ඥාන, පංචම ඥාන කියලා ධ්‍යාන වර්ග රූපාවචර ධ්‍යාන. මේ රූපාවචර ධ්‍යාන ලැබපු අය මලහම ගිහලා ඉපදෙන්නේ බ්‍රහ්ම ලෝකවල. රූපාවචර බ්‍රහ්ම ලෝකවල. ඉබඳු බ්‍රහ්ම ලෝක තියෙනවා 16ක්. ඊට පස්සේ තියෙනවා අරූපාවචර ධ්‍යාන 4ක් තියෙනවා. ඔය ආකින්චඤ්ඤායතන, ආකාසානංචායතන, නේව සංඥා, නා සංඥායතන කියලා මෙහෙම ධ්‍යාන 4ක් තියෙනවා. ඒ ධ්‍යාන ඉපදෙලා කරන අය කියලා ඉපදෙන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝකවල. එතකොට මේ රූපාවචර සහ රූපාවචර බ්‍රහ්ම ලෝක වලට අපි කියනවා රූපාවචර බ්‍රහ්ම ලෝක, අරූපාවචර බ්‍රහ්ම ලෝක. කාම ලෝක, රූපාවචර ලෝක, අරූපාවචර ලෝක. සියලුම රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි. එතන 20ක් තියෙනවා. ඒ 20ට යන්න නම් ඉතින් ධ්‍යාන සමාපatti ලබන්න ඕනේ. සාමාන්‍ය කෙනෙකුට බෑ. සාමාන්‍ය අය කුසල අකුසල් කරලා යන්නේ අර දිව්‍ය ලෝක 6යි, මනුෂ්‍ය ලෝකයයි, සතර අපායයි. ඉතින් මේවට යන්නේ කොහොමද? අන්න අර චුතිචිත්තයේ ශක්තිය අනුව තමයි යන්නේ. චුතිචිත්තයේ ශක්තිය කොහොමද ඇති වෙන්නේ? අර සිදුවෙන අරමුණට අනුව. ගරුක කර්ම, ආචින්න කම්ම, කටත්තා කම්ම, ආසන්න කම්ම කියන්නේ. ඒවයින් තමයි වෙන්නේ. අපි නිකමට හිතමු මැරෙන කෙනාගේ චිත්ත ශක්තිය අපි යෝනිට් වලින් හිතමු. අපි හිතමු මැරෙන කෙනාගේ චිත්ත ශක්තිය යුනිට් 100යි කියලා. නැත්නම් 90යි, 90 ඉඳලා 100 දක්වා. එහෙම චිත්ත ශක්තියෙන් හැබැයි බ්‍රහ්ම ලෝක වල යන්න පුළුවන් ධ්‍යාන සමාපatti ලැබපු අය. ධ්‍යාන සමාපatti ලැබපු කෙනෙකුගේ චිත්ත ශක්තිය 90 ඉඳලා 100 දක්වා නම් එයා යන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝකවල. මොකද මෙහාට එන්නේ නැහැ. ශක්තිය තියෙන්නේ එහා. අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ශක්තිය තියෙන්නේ යුනිට් 90 ඉඳලා 100 දක්වා. මරණ කෙනාගේ සිතේ ශක්තිය, චිත්ත ශක්තිය යුනිට් 90 ඉඳලා 100. එහෙමනම් මෙහා රැඳෙන්නේ නැහැ, යන්නේ 90 ඉහළ. අපි හිතමු මරණ කෙනාගේ සිතේ ශක්තිය යුනිට් ගණන 90ට අඩුයි. අපි හිතමු 70යි 90යි අතර. 70යි 90යි අතර තියෙන යුනිට් ගණනේ ශක්තිය තියෙන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකවල. අපි හිතමු මරණ කෙනා ධ්‍යාන සමාපatti ලබාගෙන ඉඳලා ඒ චිත්ත ශක්තිය 70න් ඉහළ නම් ඔහු යන්නේ කොහේද? අර රූපාවචර බ්‍රහ්ම ලෝකවලට. මෙහාට එන්නේ නැහැ. ඇයි? මරණ ශක්තිය 70න් ඉහළ. 70න් ඉහළ තියෙන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකවල. අපි හිතමු දිව්‍ය ලෝකවල. දිව්‍ය ලෝකවල තියෙන්නේ අපි හිතමු 60 ඉඳලා 70 දක්වා. යුනිට් ගණන තියෙන්නේ, ඒ ශක්තිය තියෙන්නේ මේ 6 වෙනි තට්ටුවේ ඉඳලා 12 වෙනි තට්ටුව දක්වා දිව්‍ය ලෝක තියෙන්නේ. මේ ටිකේ යුනිට් ගණන තියෙන්නේ 60 ඉඳලා 70 දක්වා. අපි හිතමු මරණ කෙනාගේ චිත්ත ශක්තිය 65යි කියලා. එහෙමනම් ඔහු ගිහිල්ලා ඉපදෙන්නේ කොහේද? අර 60න් ඉහළ. 70 දක්වා තියෙන දිව්‍ය ලෝකයක. අයින් මෙහාට එන්නේ නැහැ. අපි හිතමු මරණ කෙනාගේ යුනිට් ගණන 60න් 15.
අර චිත්ත ශක්තිය යුනිට් ගණන 60න් 15. අපිට 50යි 60යි කියලා හිතමු. 50යි 60යි යුනිට් ගණන තියෙන මේ මනුෂ්‍ය ලෝකේ. මරණ මොහොතේ චිත්ත ශක්තිය අපි හිතමු 55යි කියන්නේ. එහෙමනම් ඔහු යන්නේ මනුෂ්‍ය ලෝකේ තැනකට. ඇයි දිව්‍ය ලෝකෙට යන්නත් බෑ. මොකද දිව්‍ය ලෝකේ තියෙන්නේ 60න් ඉහළ. බ්‍රහ්ම ලෝකේ තියෙන්නේ 70 වෙනි ඉහළ. අනිත් රූපායතනේ තියෙන්නේ 90 වෙනි ඉහළ. මොකද මෙමරණ කෙනා කීයේද 55යි. එහෙමනම් ඔහු ඉන්නේ මේ මනුෂ්‍ය ලෝකේ 50යි 60යි අතර. මම මේ 50යි 60යි කියලා කිව්වම මනුෂ්‍ය ලෝකෙත් මනුෂ්‍යව අතර ඉන්න විවිධ මට්ටම්. ඒකම මට්ටම නෙවෙයි. විවිධ මට්ටම් වෙනවා. ඒ අයගේ පින අනුව. එහෙම වෙන්නේ. පින කියලා කියන්නේ දැන් අපි මේ සමාජයේ අපි පින් කරලා ඉපදිච්ච අය. මේ මනුෂ්‍ය ලෝකයේ සංසන්දනය කරනකොට මේ මනුෂ්‍ය ලෝකයේම මනුෂ්‍යෝ හැටියට ඉන්නවා. ඒ මනුෂ්‍යෝ මිනිස් ජීවිත ගත කරන්න බෑ. ජීවිතයක් සම්පූර්ණ පූර්ව මනුෂ්‍යයෙක් හැටියට ඒ මිනිස් ජීවිතේ ගත කරන්න බෑ. සමහර කයිනෝ ඉපදිච්ච දවසේම ලෙඩ. ඒක කොර වෙලා. නැත්නම් ඇස් පේන්නේ නැහැ. නැත්නම් බෙල්ල කෙලින් තියාගන්න බෑ. තනියෙන් ඇවිදින්න බෑ. ඒ විදිහට ලෙඩු නැද්ද? ඉන්නවා. මිනිස්සෙක් හැටියට ඉපදුනා තමයි. නමුත් පූර්ව මිනිස්සෙක් හැටියට වැඩ කරගන්න බෑ. තව සමහරක් අය ඉන්නවා මොනතරම් උගන්වන්න හැදුවත් බෑ ඉගෙන ගන්නෙ නැහැ. මොනතරම් පැහැදිලි කරලා දුන්නත් අවබෝධ කරගන්නේ නැහැ. මොලේ නැහැ. බුද්ධිය නැහැ. එහෙම ඉන්නවා. මේ මිනිස්සු ලෝකේ. තව සමහරක් අය මිනිස්සු වුණාට කන්ටට හොයාගන්න නැහැ. මේ ඔළුවට හෙවණක් නැහැ. කොහොම කරන්නේ කට්ටියට? හොයාගන්නත් බෑ. දුන්නත් ඒක අතරලා දාලා යනවා සමහරක් අය. ඊවල හදලා දුන්නත් ඒක තවත් ඒකට විකුණලා ඒක ආයු යනවා පැලපතටම. එහෙම ඒ ඉන්නවා. සමහරක් අයට අවශ්‍ය අඳින්න වස්ත්‍ර නැහැ. මේ වගේ වෙනස්කම් තියෙන්නේ මේ මනුෂ්‍ය හැටියට ඉපදුනාට ඒ මනුෂ්‍යයන්ගේ විවිධ තල තියෙනවා. ඒ නිසා තමයි කිව්වේ 50 ඉඳලා 60 දක්වා මේ මිනිස් ලෝකයේ ඉපදෙන යුනිට් ගණන මේ චුත වෙන එක්කෙනාගේ ඒ විදිහට තමයි ඉපදෙන්නේ. චුත වෙන එකයි යාන්තම් 51 නම් සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයක්. අපි 57යි 59 විතර වගේ නේ හොඳ සපෝය ජීවිතයක් ගත කරන පවුලක ඉපදෙන්න පුළුවන්. ඒ වගේ මේ ඉපදෙන අයගේ ශක්තිය තියෙනවා. අපි දැන් මැරෙන කෙනාගේ යුනිට් ගණන මේ 50ක් නැහැ. 50ක් නැත්තම් මේ යුනිට් ගණන අර චුත වෙනකොට මිනිස් බවක් ලබා ගන්න බෑ. එහෙමනම් කොහෙද යන්නේ? ඊට පල්ලෙහා තියෙන තිරිසන් ලෝකේ. මේ තිරිසන් ලෝකේ එන්න පුළුවන්. තිරිසන් ලෝකයේ කියන එක අපට පේනවා. අන්න ඒ එන්නේ අර පවේ ප්‍රතිඵලයක් හැටියටයි. පවේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඒ මේ තිරිසන් ලෝකයට එන්නේ. ඒ තිරිසන් ලෝකේ අපි හිතමු 40 50. කෙරේට 40යි 50යි යුනිට් ගණන. ඒ මැරෙන්න හදන වෙලාවේ චුත වෙන වෙලාවේ සිතේ ශක්තිය අපි හිතමු 40යි 50යි අතර. එහෙමනම් කොහෙද යන්නේ? මිනිස්සෙක් වෙන්නේ නැහැ. මේ තිරිසන් ලෝකයට යන්නේ. තිරිසනෙක් වෙන්නේ. ඒ තිරිසන් ලෝකයේ ඒකේ තියෙනවා තල. ඒකේ තියෙනවා විශේෂ විවිධ විදියට. ඒ වගේම තමයි අපි හිතමු 40 නුත් පල්ලෙහා යුනිට් ගණන. එහෙම වුණොත් එහෙම අර තිරිසන් ලෝකයට යන්නේ නැහැ. ඊටත් වඩා පහළ තැනකටයි වැටෙන්නේ. අනේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මැරෙන මොහොතේ තමයි සිත සකස් කරගන්න ඕනේ. ඒ සිත සකස් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ නිරන්තරයෙන් පින්දහම් කර කර හිටපු කෙනෙකුගේ සිත සකස් වෙනවා. එයාට බය වෙන්න දෙයක් නැහැ. මැරෙන මොහොතේ පින්දහම් කර කර හිටපු අයට එයාගේ සිත අර වගේ යුනිට් ගණන අඩු වෙන්නේ නැහැ. එයාගේ නිරන්තරයෙන් යුනිට් ගණන ක්‍රියාත්මක වීම වැඩි. ඒක අපේ නායක හඳුරු කීප හැටියට මේ විජිත් රූපසිංහ මහත්මයා නිරන්තරයෙන් කටයුතු කරලා තිබෙන්නේ ආගමික හැඟීම ඇතුව.
තුනුරුවන්ගේ ගුණයන් හඳුනාගෙන හොඳ වැඩවලට ශක්තිය ආධාරය උපකාරය ලබා දෙනු. ඒ විදිහට කටයුතු කරනකොට එයාගේ සිතේ ඇතිවෙන සිතිවිලි පරම්පරාව තමයි හොඳ සිතිවිලි පරම්පරාව. ඒ සිතිවිලි තමයි බලපාන්නේ තමන්ගේ ජීවිතය හොඳ වෙන්න. අපිට කෙනෙකුගේ හැසිරීමෙන් කෙනෙකුගේ ක්‍රියාවෙන් අපට විග්‍රහ කරන්න පුළුවන් ඒ කෙනාගේ ජීවිතය හොඳ පිම්බර ජීවිතයක්ද නැත්නම් අකුසලයට නැමුණු ජීවිතයක්ද කියලා. දැන් නායක හඳුරු කියපු හැටියට අපි පෞද්ගලිකව දන්නේ නැහැ. ආශ්‍රය කරලා නැහැ. දැකලා නැහැ. නමුත් නායක හඳුරු විග්‍රහ කළා. මේ නායක හඳුරුගේ මේ වැඩ කටයුතු වලට මේ පන්සල් වලට එතුමා මාසික වශයෙන් දන් පහන් පූජා කළා. නිරන්තරයෙන් ආවා ගියා. උන්වහන්සේලා කරන ආගමික කටයුතු වලට සමාජ සේවා කටයුතු වලට ආධාර උපකාර කළා. ඒ හැම වෙලාවෙකම ගමන් කරන්නේ සිතේ ඇතිවෙන්න පුණ්‍ය සිතුවිලි. ඒක තමයි වැදගත් වෙන්නේ. අපි හැමදාම මේ කරන ක්‍රියාවල තියෙන සිතුවිලි. අපේ සිතේ දෙපැත්තයි තියෙන්නේ. එක පැත්තක් කළු පැත්ත, අනිත් පැත්ත සුදු පැත්ත. කළු පැත්ත නිකම්ම වර්ධනය වෙනවා ඒක નિરાයාසයෙන්. සුදු පැත්ත තමයි අපි උත්සාහ කරන්න ඕන වර්ධනය කරගන්න. ඒක නිරන්තරයෙන් අපට ඒක උත්සාහවත්ව තමයි කරන්න ඕනේ. ඒ උත්සාහවත්ව කරනවා කියලා කියන්නේ හොඳ වැඩෙහි හොඳ සිතුවිලි යොදන්න ඕනේ. අපි නිරන්තරයෙන් ඔය මේ දන් පහන් පූජා කිරීමම නෙවෙයි පින්කම් කියලා කියන්නේ. අපි දිනදා ජීවිතයේ අනුන් ගැන හිතන සිතුවිල්ලෙන් පවා පින්කම් සිද්ධ වෙනවා. බස් රථයක හෝ දුම්ප්‍රියක හෝ ගමන් කිරීමේදී පාර තොටේදී ගමන් කිරීමේදී කාර්යාලයකට වැඩ කිරීමේදී හැමතැනම පින් සිතුවිලි ඇති වෙනවා. අපි හිතුව මෙහෙ නෙවෙයි ඔය අපේ ලංකාවේ නම් කාර්යාලයට ගියාම මිනිස්සුගේ වැඩක් ගන්න ඒ මිනිසා ඔරවලා බලනවා. නැත්තම් දොස් කියනවා අරාපු මිනිස්සුන්ට මල කරදරයක්ද හැමදාම එනවා මේක ඉවරයක් නැහැ කියලා. අර එහෙම දොස් කියන්නේ කෙනාගේ හිතේ ඇති වෙන්නේ මොනවද? ද්වේෂය. වැඩකට අපි ලියවනක් ගෙන දුන්නාම ලියවන නිකම් ප්‍රූෆ් කියවනවා වගේ බලනවා මේක නොකරලා දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙද කියලා. ඒ වැඩේ ලියවන කෙනෙකුට දුන්නාම යා කියවන්නේ මේක මේ වැඩේ ඉල්ලෙන්න නොකරන්න. මොකද්ද හේතුවක් තියෙන කියලා හොයාගන්න. ඒ වගේ යාගේ හිතේ තියෙන මොකද? ද්වේෂය. නිරන්තරයෙන් ද්වේෂය. දැන් සමහර වෙලට කෙනෙක් ආයෙත් මොකද්ද උවනා කොහොම බලන්න මොකද හරි මේක කරලා දෙන්න. අර ඒ වගේ කෙනෙකුගේ හිතේ තියෙන්නේ ලෙන්කතුකම, දයාවක්, කරුණාවක්, මෛත්‍රියක්. ඒ නිරන්තරයෙන් එයාගේ සිතුවිලි වල හැටි. දැන් අපිට බස් රථයක යනවා. මේ මනුස්සයෙක් නගිනවා. දාඩිය ගඳ ඒ ඔක්කොම මේව කරලා අපුයි ගඳේ එතන අර නුරුස්සන එකෙන් ඔහුගේ තියෙන ද්වේෂය. එහෙම නැත්නම් වයසක කෙනෙක් යනවා ලෙඩෙක් තුවාලකාරයෙක් නගිනවා. නගිනවා මේ වාඩි මගේ සිටේ මේ වාඩි වෙලා සීට් එක දෙනවා. ඔහුගේ හිතේ තියෙනවද? කරුණාව. මේ විදිහට අපි දෛනික වශයෙන් එදිනෙදා අපේ සිත තුළ අකුසලයේ කුසලයේ දෙකම කරගන්නවා. ඉතින් දැන් ඔබතුමාලාගේ තාන්ත කුසල කරගෙන තියෙන නිරන්තරයෙන් හැම වෙලාවෙම කරුණාව. යමක් කෙනෙකුට උදව්වක් කරනවා කියලා කියන්නේ මෛත්‍රියක්. කෙනෙකුට යමක් දෙනවා කියලා කියන්නේ පරිත්‍යාගයක්. කෙනෙකුට යම්කිසි ආකාර උදව්වක් කරනවා කියලා කියන්නේ ලෙන්ගොතුකමක්. ඒව නිරන්තරයෙන් හිතේ තියෙන නිසා තමයි මේ වගේ දේවල් කෙරෙන්නේ. තුනුරුවන් පිළිබඳව අදහසක් ඇති වෙන්නේ. තුනුරුවන්ගේ ගුණයන් පිළිබඳව අවබෝධයක් තියෙන නිසා. නැත්නම් සසර ගැන තියෙන අවබෝධයක් නිසා. ඒ විදිහට කෙරෙන්නේ. එහෙම පින් කරපු කෙනාට හොඳ වැඩ කරපු කෙනාට මරණ මොහොතේ සිතට අරමුණු වෙන්නේ අර නිරන්තරයෙන් තමන් කරපු හොඳ අරමුණ. ඒ අරමුණු වුණා නම් ඒ සිතේ තිබෙන යුනිට් ගණන වැඩි. ඒ යුනිට් ගණන වැඩි නම් ඔහු එක්ක මනුෂ්‍ය ලෝකේ එහෙම නැත්නම් දිව්‍ය ලෝකේ හොඳ භාවයක සුගතිගාමි වෙනවා. අන්න ඒ පින් කරපු අයගේ තමයි සුගති පාන්නේ. පුඤ්ඤානි
පරලෝකස්මින් පතිත්තා හොන්ති පානෙන. පින් කියන දේවල් පරලෝ පිහිට පිණිස පවතින කියලා කියන්නේ ඒකයි. ඒ නිසා එහෙමත් නැත්නම් දැන් මේ 7 දවසේ බණ කියන එකෙත් යම්කිසි තේරුමක් තියෙනවා. දැන් සාමාන්‍ය වශයෙන් අර මැරෙන කෙනාගේ ඉවත් වෙන්නේ මොකද? සිත. මේ සිතට ඉවත් වෙච්ච ගමන් අර සුදුසු තැනක් මව්කුසක් හොයාගන්න බෑ කියලා කියනවා. අපේම තේරවාදී බෞද්ධ සම්ප්‍රදායේ තියෙනවා විදිච්ච ශාඛා, සර්වාස්තිවාදී කියලා ශාඛාවක් තියෙනවා. ඒ අය පිළිගන්නවා මේ ඉවත් වෙන සිතට අර යුනිට් ගන්නට ගැළපෙන තැන මාතා පුතුණිය හෝති මාතා පිතුණන් සංවාසෝ හෝති කියන මේ සිද්ධි දෙක සිදුවෙන තැනක් එකවරට හොයා ගන්න බෑ. ගැළපෙන යුනිට් ගන්නට ගැළපෙන. අපි දන්නන්නේ මැරිච්ච අපිට 55න් මරා නම් ඒ 55ට ගැළපෙන මව්කුසක් මිනිස් මව්කුසක් මේ දෙක සිදුවෙච්ච තැන සිදුවෙන තැන කොතනද කියලා හොයාගන්න බෑ. අපි 48න් මලා සමහර විට හොඳ පොමුණීරිය සුණකෙක් වෙන්න පුළුවන්. නැත්නම් හොඳ බලලෙක් වෙන්න පුළුවන්. ඒ වගේ මව්කුසක් හොයාගන්න බෑ. බැරි නිසා මෙම මේ විශ්වයේ මේ පා වෙනවා. මේ පා වෙනකොට අපි මේ දවස් 7ක් එහෙම පා වෙනවා. පා වෙවි තිබෙන මේ මිනිස් සිතට අපි මෙහි පින්කම් කරලා අපි කවුරුත් එක්ක ඔහුගේ ජීවිතය සුවපත් වේවා කියලා කිව්වහම අර යුනිට් ගණනක් වැඩි කරන්න පුළුවන්. පින් අනුමෝදන් කරලා කියන යුනිට් ගණනක් වැඩි වෙනවා. අපි 48න් මැරිලා තියෙන්නේ. අපි මෙහි පින් දීලා අපි તો දෙකක් තුනක් වැඩි කළා කියලා. ඒ වුණොත් එහෙම 50 පැන්නා. 50 පැන්නාම අර තිරිසනෙක් වෙන්න හිටපු කෙනා මනුෂ්‍යෙක් වෙනවා. ඒක තමයි අපේ පරලෝක ජීවිත සුවපත් කරනවා කියලා එතෙන්දී සිද්ධ වෙන්නේ. ඒ දේ වෙන්නේ විහාර 7 දවස් පින්කම් ඇවිල්ලා තියෙන අර ඒ චාරිත්‍රය නිසා. 7 දවසක් මෙහෙම ඉන්නවා කියලා. අපි දන්නේ නැහැ ඒ කොහොම ගියාද නැද්ද කියලා ඒක. ඒ නිසා ජීවත් සිටින අය විසින් අර විදිහට පින් අනුමෝදන් කරලා ඔහුගේ යුනිට් ගන්න වැඩි වුණාම සපවත් තත්වයකට පත් කරගන්න පුළුවන් කියන එහෙම විශ්වාසය තිබෙනවා. ඒ නිසා මේ විදිහට 7 දවසේ චාරිත්‍රය ආවා. අද ස්වාමී දියණිය හැටියට පුතු හැටියට තමන්ගේ ඒ ස්වාමී පුත්‍රයා විජිත් රූපසිංහ මහත්මයා පියාණන් ඒ පිතෘ පූජාවක් හැටියට අද දිනේ මේ විදිහට ධර්ම දේශනාවක් පවත්වලා පින් අනුමෝදන් කරන්න කල්පනා කළා. ආදර්ශමත් ආදරණීය හොඳ තාත්තා කෙනෙක් ස්වාමි පුරුෂයෙක් හොඳට ජීවිතය ගත කරපු කෙනෙක්. එතුමාගේ පරලෝක ජීවිතය තව තවත් සුවපත් වේවා කියන චේතනාවෙන් අද මේ ධර්ම දේශනය පවත්වලා එතුමාගේ අපසිද්ධ කරගත්තා වූ මේ පුණ්‍ය බල රාශිය එතුමාට අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. එතුමාගේ පරලෝක ජීවිතය සැපෙන් සැපෙනපත් වේවා කියලා අපි අවුරුදු ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු ලෝක ශාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු මං පරන්ති.
වේවා කියන චේතනාවට ධම්මේ ඥාතිනං හෝතු ගාථාවකින් පැන් වඩා. යතහා වාරිවහා පුරා පරිපූර්ණන්ද සාගරං එයෝමෙයෝ ඊතෝ දින්නම් පේතානං උපකප්පති උන්නමේ උදකං වට්ටං යතානින්නම් පවත්තති එයෝමෙයෝ ඊතෝ දින්නම් පේතානං උපකප්පති ඉච්ඡතං පච්චතං දුයං සබ්බ මේව සමිජ්ජතු පුරෙන්තු චිත්ත සංකප්පාමං යෝතිරසෝ යතා ඉච්ඡතං පච්චතං දුයං කිප්ප මේව සමිජ්ජතු සබ්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්නරසෝ